ආයි පටන් ගත්තට පස්සේ රෙකෝඩ් එක දැම්මනේ. ඕකේ. ඒක ඔයගොල්ලෝ පුළුවන් නම් මේ මම කියපු ටික ලියා ගන්න කොලේක හරි. දැන් ඒ ටික රෙකෝඩ් වෙලා නැහැ ඒක. හරි දැන් ඊළඟ question එක. using a flow chart only. දැන් මේක ඇත්තටම ඔයගොල්ලන්ට අර සර් බුක් එකක් දුන්නද මොකද්ද යංග්ස් මේ මොකද්ද ඒකේ නම? ඒක දුන්නයි ඩේවිඩ් සී යන්ගේ පොත. ඔව් DC යන්ගේ ඒ බුක් එකේ මම දන්නේ අපි කරපු අවුරුද්දේ අපිට සර් නෝට් එකක් දුන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම නෝට් එකක් දුන්නේ නැහැ ඇත්තටම. අපි තනිකරම මේ බුක් එක කියවලා තමයි ඉගෙන ගත්ත දෙයක් ඉගෙන ගත්තේ ඉතින්. මේ ඒක හැබැයි හොඳට තියෙනවා. ඒ කියන්නේ සරලව තියෙනවා. ඒක පොඩ්ඩක් කියවපුවාම මේ තේරුම් ගන්න පුළුවන්. ඒකට ඒ දවස්වල අපිට මේකේ ලොකු මම දන්නේ මට නම් එහෙම ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ මේ කියන්නේ. ඒකට හේතුව අර වෙන දෙයක් මම දැනන් හිටියේ නෑනේ මොකද්ද වෙන්නේ කියන එක. දැන් ඔයගොල්ලන්ටත් ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මම දැන් මේ කියලා දුන්නාම ඔයගොල්ලන්ට ඊට වඩා පොඩ්ඩක් අවබෝධයක් එන්නේ නැති කියලා මොකද්ද වෙන්නේ කියන එක. මේ දැන් මම ඒ දවස්වල ලියන පේපර් එක ලියනකොට මට ලොකු අවබෝධයක් තිබ්බේ නෑ මොකද්ද වෙන්නේ කියන එක. ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක. හරි දැන් මෙතන question එක ඊළඟ එක. Using a flow chart only, explain how you could construct and validate the structure of a target protein by using computational techniques when it's experimentally determined target is not available. දැන් මම ඉස්සෙල්ලා දැන් අපි මම දැන් මෙච්චරලා කතා කරේ target එක දන්නවා. ඒ කියන්නේ protein එක අපි දන්නවා. මේ ඒ කියන්නේ දැන් active molecule එකක් දන්නවා. ඒ molecule එක ගිහලා bound වෙන protein එකත් අපි දන්නවා. දැන් මෙතනදී ඒකේ අනිත් පැත්ත. Using a flow chart only, explain how you could construct and validate the structure of a target protein by using computational techniques when its experimentally determined target is not available. දැන් මේක අර DC යන් කියන පොතේ එහෙම් පිටින්ම දීලා තියෙනවා මේ මෙතඩ් එක. ඔයගොල්ලෝ ගාව තියෙනවා ඒක බලන්න පොඩ්ඩක්. මේක ටික ලොකු මේකක් තියෙන්නේ. ඒ වුණාට මේකේ බේසික් අයිඩියා එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ ෆ්ලෝ chart එක go through කරලා. මේකේ page number 72 වල තියෙන්නේ. drug design process for an unknown target කියලා ඇති. අයියේ මේ කතා කරන්නේ homology modeling ගැනද? නෑ නේද? homology modeling ගැන මට එච්චරම ලොකු මතකයක් දැන් නැහැ. ඒකේ තියෙනකොට ඔයගොල්ලෝ බලා ගන්න. මම මේ මෙතන කතා කරන්නේ මේ කියන unknown target එක drug design කරන එක. ඒක තියෙන්නේ page number 72 ඔයගොල්ලෝ බලන්නකෝ එතන. drug design process for an unknown target කියලා තියෙන්නේ. අන්න ඒ ටික බලා ගන්න ඒ ටික. ඔයගොල්ලෝ ගා තියෙනවනේ මේ බුක් එක නේද? මට නැත්තම් ගෙවන්න පුළුවන් ඔයගොල්ලන්ට. තියෙනවා අයියේ. අයියේ page number එක කියන්නකෝ. ඊළඟට page number 72 වල තියෙන්නේ. හරි thank you. ඒක දැන් මේක සම්පූර්ණයෙන්ම වැලිඩේට් කරලා මේව කරන හැටි දීලා තියෙනවා ටිකක් කම්ප්ලෙක්ස් දීලා තියෙන ඒවට තේරුම් ගන්න බැරි වෙන එකක් නැහැ. ඊළඟට then they are asking determination of the accurate protonation states of a given protein structure prior to any calculations. Simulations is crucial. It's a crucial step in drug discovery. Briefly discuss this statement. ඒ මොකක්ද කියන්නේ? දැන් අපි අර protein data bank එකකින් molecule එක download කරනවනේ protein molecule එක. ඔය molecule එකේ ගොඩක් වෙලාවට hydrogen atoms අඩුවෙන් තියෙන්නේ. හරි. ඒ molecule එකේ hydrogen atoms අඩුවෙන් තමයි තියෙන්නේ. අපි දැන් කරන්න ඕනේ ඔය මොලිකියුල් එක අරගෙන ඔය මොලිකියුල් එකට හයිඩ්‍රජන් ඇඩ් කරන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන් ඔය ඩොකින් ප්‍රෝග්‍රෑම්ස් වලින් සාමාන්‍යයෙන් ඔටෝ ඩොක් වලින් වගේ ඒ හයිඩ්‍රජන් ටික ඇඩ් කරන්න ඕනේ. එහෙම නොකළොත් මොකද වෙන්නේ? එහෙම නොකළොත් මොකද වෙන්නේ? හදාගන්න ඉන්ට්‍රොඩක්ෂන්
දැන් ඒක තමයි අර ඉන්ටරැක්ෂන්ස් වලට හයිඩ්‍රජන් බොන්ඩ් දැන් හයිඩ්‍රජන් බොන්ඩ්ස් වලින් ගොඩක්ම වැඳලා පවතින ඉලෙක්ට්‍රෝස්ටැටික් ඉන්ටරැක්ෂන්ස් නේ තියෙන්නේ. හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදන්න නම් අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් ඇටම්ස් තියෙන්න එපා. දැන් ඔය අපි ඩවුන්ලෝඩ් කරන ප්‍රෝටීන් එකේ හයිඩ්‍රජන් ඇටම්ස් අඩු නම් ඒක ප්‍රශ්නයක්. දැන් මේ protonation state කියන්නේ ඒකයි. Determination of the accurate protonation states of a given protein structure prior to any calculations simulations is a crucial step in drug discovery. Briefly discuss this statement. අන්න ඒක තමයි එතන කියන්න ඕනේ. කියන්නේ දැන් මේ ප්‍රෝටීන් එක අපි දැන් data bank එකකින් download කරගන්න ප්‍රෝටීන් වල hydrogen atom සාමාන්‍යයෙන් අඩුයි. ඒක මේ අපි ආපහු ඒවා hydrogen atoms add කරේ නැත්නම් මේ දැන් ligand එකක් සාමාන්‍යයෙන් active site එකට bound වෙලා තියෙන hydrogen bonds වලින් තමයි mainly මේ hydrogen bonds and electrostatic interactions වලින් ඒ hydrogen bonds හදන්න හැකියාව නැතු යනවා ligand එකට active site එකේ අර hydrogen atoms තිබ්බේ නැත්නම් ඊළඟට ඩොකින් එකයි ඊළඟට MD සිමුලේෂන් එක ඔක්කොම ප්‍රශ්න මේවා වෙනවා. ඒ කියන්නේ ඔක්කොම හරියට කෙරෙන්නේ නැහැ. ඔය හයිඩ්‍රජන් ඇටම්ස් ටික අපි හරියට ඇඩ් කරගත්තේ නැත්නම් අන්න ඒක එතනට කියන්න ඕන. තේරුණාද ඒක? ඔව් අය තේරුණා. ඊළඟට දැන් මේ තව එකක්. The structure of an antidepressant drug venlafaxine is given below. Assume that the biological target of this drug is මේ drug එකක් දීලා තියෙනවා. මේ drug එකේ biological target එක දන්නේ නැහැ. දැන් එහෙම drugs ඕන මේ කියන්නේ biological target එක නොදන්න drugs තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ use වෙන drugs. To discuss how you could use CADD කියන්නේ computer aided drug design කියන CADD tools to identify the potential biological targets of this molecule. දැන් මේක කොහොමද කරන්නේ? දැන් ඔයගොල්ලෝ අහලා තියෙන reverse docking කියන එක ගැන ඔයගොල්ලන්ට කියනවද? reverse docking කියලා. ඒක පොඩ්ඩක් සර් කිව්වා රිවර්ස් ඩොකින් ගැන. ඔව් දැන් මෙතනදී ඇත්තටම කරනවා රිවර්ස් ඩොකින් එක. හරිද? රිවර්ස් ඩොකින් කියලා කියන්නේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් ඩොකින් කරන්නේ අපි අපේ ප්‍රෝග්‍රෑම් එකකනේ. කියන්නේ අපේ කම්පියුටර් එකේ ඒකේ අපි අපේ ප්‍රෝටීන් මොලිකියුල් එකක් දාලා ඒකේ ඇක්ටිව් සයිට් එක අඳුරගෙන ඒකට අපි අපේ මොලිකියුල් එක ගිහලා ඩොක් කරනවා. මේ රිවර්ස් ඩොකින් එකේදී කරන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. ඒකට දැන් අපි යූස් කරනවා කාගේ හරි කම්පැනි එකක සර්වර් එකක්. එහෙම නැත්නම් මොකක් හරි ඕගනයිසේෂන් එකකින් හදපු ඒකේ තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රෝටීන් මොලිකියුල්ස් ගොඩාක්. ලක්ෂ ගාණක් සමහරට දහස් ගාණක් තියෙනවා. දසදහස් ගාණක් තියෙනවා. ඒ ප්‍රෝටීන් මොලිකියුල්ස් වල ඒගොල්ලන්ගේ තියෙනවා අයිඩෙන්ටිෆයි කරගත්තු ඇක්ටිව් සයිට්ස්. ඒගොල්ලෝ දැන් අපි මොලිකියුල් එකක් ඔප්ටිමයිස් කරලා ඒගොල්ලන්ට අපි ඒගොල්ලන්ගේ සර්වර් එකට අපි දුන්නාම ඒගොල්ලෝ ඒ දවස් ගාණක් අරගෙන ඒ කියන්නේ ඔය මේ ඔටෝමේටඩ් ප්‍රොසෙස් එකක් කියන ඔටෝමැටිකලි වෙන්නේ. ඒක දුන්නාට පස්සේ අපි ඒක සබ්මිට් කරාම ඒ මොලිකියුල් එක ඒගොල්ලෝ අර ඇක්ටිව් සයිට් වලට ඇඩ් කරනවා. ගිහිල්ලා බලනවා මේක ඩොක් කර බලනවා. ඒ ඉතින් ෆාස්ට් කම්පියුටර්ස් වල එහෙ සර්වර්ස් වල තමයි සිද්ධ වෙන්නේ. කොහේ හරි වෙන රටක. අපි ලංකාවේ නෑ. අපි ඒක ඇඩ් කරපුවාම ඒගොල්ලෝ ඒක ඩොක් කරලා බලලා ඊට පස්සේ මේක ආපහු යටන මැසේජ් එකක් 10 minutes වලින් time run not but we can I think මේක දැන් ඉවර කරගන්න පුළුවන් වෙයි අපිට බලමු. බැරිුණොත් ආයි පාරක් ඒක මියුස් කරලා එන්න. so මේ අර ඊට පස්සේ ඒගොල්ලෝ අපිට දවස් කීපයකට පස්සේ මෙතන සතියකට විතර පස්සේ එවනවා ඊමේල් එකක් ඒ විස්තර ටිකත් එක්ක. ඒ කියන්නේ මේ ඩොකින් කියන්නේ ෆ්‍රී එනර්ජි වැලියු එකයි ප්‍රෝටීන් එකයි මේ ඇක්ටිව් සයිට් එකේ මේ ෆ්‍රී එනර්ජි වැලියු එකයි ප්‍රෝටීන් එකයි කියලා අපිට ඒගොල්ලෝ විස්තර ටික එවනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් හොඳම ඩොකින් එකක් තියෙන ප්‍රෝටීන් ස්ට්‍රක්චර් එක මොකද්ද? මේ මොලිකියුල් එකට හරියන හොඳම ඩොකින් එක තියෙන ප්‍රෝටීන් ස්ට්‍රක්චර් එක අපිට අඳුර ගන්න පුළුවන්. ඒකේ තියෙන ඇක්ටිව් සයිට් එක එතකොට බලන්න පුළුවන් මොකද්ද කියලා එක. මේ ඇක්ටිව් සයිට් එකේදී මේ ෆ්‍රී එනර්ජි වැලියු එකෙන් මේක ඩොක් වෙනවා.
ඒක තමයි රිවර්ස් ඩොකින් කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රෝටීන් ගොඩකට අපි ඩොක් කරලා බලනවා මේ අපේ මොලිකියුල් එක ඔය තියෙන මොලිකියුල් එක මොකක් හරි දීලා තියෙන එක. ඒක තමයි රිවර්ස් ඩොක්. දැන් මෙතනදී දොර කියනවා රිවර්ස් ඩොකින් එකක් කරන හැටි තමයි briefly discuss how you could use CADD tools to identify the potential biological target. So you have to do a reverse docking and find out the possible biological targets. අන්න එක තමයි කියන්න ඕනේ. තේරුණාද? Using a reverse docking server. දැන් දැනට නම් අපි මම දන්නේ අපිට දැන් reverse docking server එකක් නෑ free එකක් හොයාගන්න. ඔක්කොන්නම සල්ලි ගෙවලා තියෙන ඒවා තමයි දැනට තියෙන්නේ. ඉස්සර එකක් තිබ්බ හොඳ free එකක් දැන් ඒගොල්ලෝ ඒකත් සල්ලි ගෙවන්න හදලා තියෙනවා දැන්. තේරුණාද ඒක මම කියප එක reverse docking එක තමයි එතන කරන්න ඕනේ. ඔව් අයියේ තේරුණා. ඊළඟට briefly discuss how you could use CADD tools to design more potent මේ drug එකේ නම තියෙනවා derivative if you know the biological target of the molecule. හරිනේ. Briefly discuss how you could use CADD tools to design a more potent ඒකට දැන් අපි දැන් ටාගට් එක දන්නවනේ. දැන් අපිට එතකොට එකක් කරන්න පුළුවන් මේ ওই ටාගට් එකට මේ කියන්නේ හදන්න පුළුවන් දැන් ෆාමකෝ 4 එකක් හදන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක ෆාමකෝ 4 කියන එක දහලා තියෙනවද? ෆාමකෝ 4 මොඩල් එක අහලා තියෙනවා අයියේ පොඩ්ඩක් ඩෙෆිනිෂන් එක ඒක මතක් කරන්න පුළුවන්ද? ඩෙෆිනිෂන් එක මට මතකත් නැහැ. පොඩ්ඩක් ඉන්න බා. මම මේකේ දාගත්තා ඒක පොඩ්ඩක් ඉන්න. ඩෙෆිනිෂන්ස් නම් මට මතක නෑ ගොඩක් ඒවා. ඒකට ෆාමකෝ මොඩල් එක කියන්නේ මොකක්ද කියලා මට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. මේ ඩෙෆිනිෂන් එක ඒකේ තියෙනවා IUPAC ඩෙෆිනිෂන් එක ෆාමකෝ මොඩල් කියන එක. ආ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරාම ඇති අයියේ. ඩෙෆිනිෂන් එක අපි බලන්න. දැන් මේ ෆාමකෝ එකක් කියන්නේ මෙහෙමයි. දැන් ෆාමකෝ එකක් අපිට ක්‍රම දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි මොලිකියුල්ස් අපි හිතමු එකම જાති වගේ මොලිකියුල්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එකම අපි හිතනවා මේකේ ටාගට් එක එකමයි කියලා. ඒ කියන්නේ ඒක එකම වර්ගයකට අයත් මොලිකියුල්ස්. හරිද? ඒ කියන්නේ අපි හිතමු බීටා බ්ලොකර්ස් කියලා જાති තියෙන ඩ්‍රග්ස් જાතියක්. හරිද? මේ බීටා බ්ලොකර්ස් කියලා ගත්තොත් ඒ බීටා බ්ලොකර්ස් ඔක්කොම ගිහිල්ලා මේ බීටා රිසෙප්ටර් එකකට තමයි මේ වෙන්නේ. ඒතකොට අපි මේ බීටා බ්ලොකර්ස් ටික ඔක්කොම අරගෙන ඒ මොලිකියුල්ස් ඔක්කොන්ගෙම තියෙන ඒ කියන්නේ අපි තුමු පොසිටිව් නෙගටිව් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝස්ටැටික් ඉන්ටරැක්ෂන්ස් වලින් මේ ඇටච් වෙලා තියෙන මේවා ගිහිල්ලා බැඳෙන්නේ මේ ප්‍රෝටීන් එකට ඉලෙක්ට්‍රෝස්ටැටික් ඉන්ටරැක්ෂන්. දැන් අපි බලනවා ඒකේ පොසිටිව් නෙගටිව් සයින්ස් කොහෙද තියෙන්නේ ඔය මොලිකියුල්ස් වල. එතකොට ඔය මොලිකියුල් ටික ඔක්කොම එකට අරගෙන ඒ ෆාමකෝ මොඩල් එකක් කියලා එකක් ඔය සාමාන්‍යයෙන් ඒවටත් වෙනම software තියෙනවා drug discovery studio කියලා software එකක් තියෙන ඒක free එකක් ඒ කියන්නේ ඒක අත්‍තරම ගෙවන්න ඕන එකක් ඒනට ඒක free ගන්න පුළුවන් ඒකෙන් අපිට හදන්න පුළුවන් ෆාමකෝ මොඩල් එකක් හරිද ඒ වගේම අපි ඔයගේ ටාගට් එක දන්නවනම් ඒ කියන්නේ රිසෙප්ටර් එකේ active site එකේ structure එක බලලත් ෆාමකෝ මොඩල් එකක් හදන්න පුළුවන් ඒ active site එක ඇතුලේ ඒ ඇක්ටිව් සයිට් එක ඇතුළට ගිහින් අපි ෆාමකෝ මොඩල් එකක් ඒ ෆාමකෝ මොඩල් එක යූස් කරලා අපිට අලුතෙන් ඩ්‍රග් ඩිසයින් කරන්න පුළුවන්. දැන් මේ එතන මම එකක් උකුලන්ට පොඩ්ඩක් ඉන්න පෙන්නන්න. තප්පරක් ඉන්න. computer එක පොඩ්ඩක් slow පොඩ්ඩක් ඉන්න. පේනවද මේක ඔයගලන්ට? ඔව් අයියේ. මේ ගයිලා අතරම ෆාමකෝ මොඩල් එකක් මේ මං කිව්ව ඩ්‍රග් ඩිස්කවරි ස්ටුඩියෝ එක මේ වගේ මොඩල් එකක් හදන්න පුළුවන්. දැන් මේ ඇවිල්ලා
මේ තියෙන්නේ මේ රිසෙප්ටර් එක ඇතුලේ මේ රිසෙප්ටර් එක කිව්වේ ඇක්ටිව් සයිට් එක ඇතුළේ මේ ඇක්ටිව් සයිට් එක ඇතුලේ අපි හදලා තියෙනවා මේ ස්පියර්ස් දාලා එක ස්පියර්ස් වලින් මේ එක මේ ඇත්තට මේ තියෙන්නේ උදාහරණයක් විදිහට මේක මට මතක නැහැ හයිට මේ පාටවල වලින් මොනවද ඉන්ඩිකේට් කරන්නේ කියලා. ඒවට මේ පොසිටිව් අපිට මේක පොසිටිව් නම් මේක නෙගටිව්. අන්න ඒ වගේ එක තැන්වල පොසිටිව් නෙගටිව් මේවා දාලා තමයි මේක හදලා තියෙන්නේ. දැන් අපේ මොලිකියුල් එකක් අපිට ඕන නම් මොලිකියුල්ස් මේක ඇතුළට දාලා බාන්න පුළුවන් මේක ගිහිල්ලා මේක ඇතුළට මේවත් එක්ක සම්බන්ධ වෙලා හිටනවාද කියලා. ඒක තමයි ෆාමකෝෆෝර් මොඩල් එකකින් කරන්නේ. හරිද? ෆාමකෝෆෝර් මොඩල් එකක් අපි ඇක්ටිව් සයිට් එක මේ මොඩල් එකට අපේ මොලිකියුල්ස් කරලා අපිට බලන්න පුළුවන් මේ ඒ කියන්නේ ඩොකින් එකක් නෙමෙයි අතනම ඩොකින් එකකින් ඩොක් කරනවා වගේ තමයි ඉතින්. අතන දාලා බලන්න පුළුවන් ඒක ඇතුලේ අපේ මොලිකියුල්ස් අපි ඩිසයින් කරගන්න පුළුවන්. තේරෙනවද? අපිට ඕන විදිහට මේ ෆාමකෝෆෝර් මොඩල් එක ඇතුලේ අලුත් මොලිකියුල්ස් අපි ඩිසයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට උදාහරණයක් විදිහට ෆොස්ෆේට් ගෲප් එකක් තියෙනවා ෆොස්ෆේට් ගෲප් එක අයින් කරලා අපිට OH ගෲප් එකක් දාන්න පුළුවන්. OH ගෲප් එකක් තියෙනවා OH ගෲප් එක අයින් කරලා අපිට ෆොස්ෆේට් ගෲප් එකක් දාන්න පුළුවන්. ওই විදිහට මොලිකියුල් එක මේ මොඩිෆයි කරන්න පුළුවන් මේ ෆාමකෝෆෝර් මොඩල් එක ඇතුලේ. ඒ විදිහ තමයි සොෆ්ට්වෙයාර් එක හදලා තියෙන්නේ. හරිද? අන්න ඒකයි එතනදි කරන්නේ. ෆන්ක්ෂනල් ගෲප් ඇඩ් කරන එකද කරන්නේ? ඔව් ෆන්ක්ෂනල් ගෲප්ස් වෙනස් කරන්න පුළුවන්, ඇඩ් කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. හරි thank you. ඒ ෆාමකෝෆෝර් මොඩල් එක හදාගත්තට පස්සේ ඒක ඇතුලේ අපිට අලුතෙන් ෆන්ක්ෂනල් ගෲප්ස් ඇඩ් කරන්න පුළුවන්, ඒවා තියෙනවා වෙනස් කරන්න පුළුවන්. ඒ ඔක්කොම දේවල් කරන්න පුළුවන් මේ මොඩල් එක ඇතුලේ. තේරුණාද? ඔව් හරි. හරි. දැන් මෙතනට එන ආන්සර් එක යන්නේ ඒක. දැන් ඕගොල්ලෝ මම දැන් මේක රෙකෝඩින් එක මම කරන්නට යන්න ඒක පොඩ්ඩක් බලන්නකො. වෙන මොනවද තියෙනවද ප්‍රශ්න අහන්න? දැන් ඕගොල්ලන්ට මෙහෙමයි. ඕගොල්ලෝ මම කියන්නම් මේ ටොපික්ස් ටිකක් බලා ගන්න අත්‍යවශ්‍ය ටොපික්ස් ටිකක් කියන්නම්. මම හිතන්නේ මේක දැන් මම කියපු ටික කොහොමද බලා ගන්න. ওই ටික මොකද ওই ටික බලා ගන්න කියලා මම කිව්වේ ওই ටික තමයි සර් සාමාන්‍යයෙන් එයාගේ ප්‍රොජෙක්ට්ස් වල කරන ටික. හරිද? මම දැන් ඩිස්කස් කරලේ. ওই ටික තමයි සර්ගේ ප්‍රොජෙක්ට්ස් දැන් සර් කරන ප්‍රොජෙක්ට්ස් වල වැඩියෙන්ම කරන්නේ ඕවා තමයි. හැබැයි ඕගොල්ලන්ට දැන් මේ සාමාන්‍යයෙන් සර් ඔක්කොම දේවල් එනකොට කියලා දෙනවා මේ කරන්න නැති වුණත්. හරිද? මෙන්න මේ ටික පොඩ්ඩක් බලා ගන්න. හෝමොලොජි මොඩලින් කියන එක බලා ගන්න. හරිද? ඊළඟට මම මේ ගන්නපු නැතිව මම මේ කියන්නේ. ඊළඟට ADMET ඒ කියන්නේ absorption, distribution, metabolism, excretion and toxicity. හරිද? ඕක ගැන චුට්ටක් නිකන් අයිඩියා එකක් තියාගන්න. QSAR කියන එක ගැන අයිඩියා එකක් පොඩ්ඩක් තියාගන්න. හරිද? ඊළඟට තා මොනවද? ඔය මොන්ටි කාලෝ මෙතඩ් ඒව ගැන නිකන් මොන්ටි කාලෝ මෙතඩ් එක ගැන සමහරලාට සර් පොඩ්ඩක් කියන ඒව ගැන නිකන් අයිඩියා එකක් තියාගන්න. මොන්ටි කාලෝ මෙතඩ් එක මම කිව්වේ නෑ මම හිතන්නේ ඒ ගැනත් නිකන් අදහසක් තියාගන්න වුණාට මොන්ටි කාලෝ මෙතඩ් කියන probability ඒ කියන්නේ ඒක ඇත්තටම ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය කරනට වඩා ඒ කියන්නේ energy minimization වලට තමයි ගොඩක් use කරන්නේ. ඒ කියන්නේ geometry optimization වගේ. ඒවට තමයි use කරන්නේ. ඔය මම කිව්වට අමතරව අර ටික ගැන පොඩ්ඩක් බලා ගන්න කොකටත් නිකන්. තව බලන්න ඉතින් ඔයගලන්ට උගන්නපුවා මම දන්නේ නැහැ නේ හිට මොනවද වැඩිපුර කියලා දුන්නේ කියන එක. ඒවත් ටිකක් බලා ගන්න ඔය තියෙන දැන් මම කිව්වේ ඒක අර ඩෙෆිනිෂන්ස් නම් අනිවාර්යෙන්ම මම තියා ගන්නවා. එතකොට ඒ කියන්නේ ඩෙෆිනිෂන් එකට ලකුණු ටිකක් දුන්නොත් ඒ ටික අනිවාර්යෙන් ගන්න පුළුවන් ඕගොල්ලන්ට.